අද අපි සාකච්ඡා කරන්නේ 6 ශ්‍රේණිය ආලෝකයේ ප්‍රයෝජන කියන මාතෘකාව. ඊට පස්සේ අපි එදා ක්‍රියාකාරකමක් මග නැවැත්තුවා. ඒ සඳහා අපි භාවිතා කරා මෙන්න මේ වගේ දුම පුරවන ලද බෝතලයක්. ඒතර මේ දුම පුරවන්නේ මේ වගේ හඳුන් කූරු පත්තු කරලා මේ මෙහෙම ඇතුළට දාන්න පුළුවන්. ඒතර හඳුන් කූරු ඇතුළට දැම්මහම ඒ හරහා ඒක තුල එකතු වෙනවා මේ දුම එකතු වෙනවා. දැන් අපිට පුළුවන් මේ වගේ දුම පුරවපු බෝතලයක් කරා ආලෝක දම්පයක් ගමන් කරන ආකාරය බලන්න. ඒතර ඔයාලට පේනවද දන්නේ නැහැ මේ ඔන්න ඔය විදිහට බෝතලේ හරහා දුම තුලින් ගමන් කරන ආලෝක දම්පය. හරිද? ඔයාලට පුළුවන් මේ වගේ දුම පුරවපු බෝතලයක් ඇතුලෙන් කොහොම ටෝච් එකක් ගහලා ආලෝක දම්පයක් ගමන් කරන ආකාරය බලන්න පුළුවන්. එහෙම නැත්නම් ටෝච් එකේ මූණ වහලා කුඩා සිදුරක් විතරක් තියෙන්නලා මේ කුඩා පටු ආලෝක දම්පයක් ගමන් කරන ආකාරය බලන්න පුළුවන්. හරිද? මෙහෙම ආලෝක දම්පයක් ගමන් කරන ආකාරය බලන්න පුළුවන්. මේ ඊට වගේමයි තමයි මේකට පුළුවන් ලේසර් ටෝච් එකක් ගන්න. ලේසර් ටෝච් එකක් ගත්තොත් රතු පාට ආලෝක කිරණ කදම්බයක් ගමන් කරන පෙනේ විවාට. හරි? මේ එහෙම හරිද? එතකොට ආලෝකයේ සරල රේඛීයව ගමන් කරන බව පෙන්වන්නේ. ඊළඟට දැන් මෙතෙන්දී දුම පුරවන්න හේතුව තමයි දුම කියලා කියන්නේ කුඩා කාබන් අංශුනේ එතනදී. අර දැල් වෙන හඳුන් කූරෙන් පිට වෙන මේ කුඩා කාබන් අංශු තමයි පිරෙන්නේ. ඒතර ඒ අංශු පිරුණාම ඒ හරහා ආලෝක කදම්බේ ගමන් කරද්දී ඒ අංශු වලට ආලෝකය වැටුනහම ඒව දීප්තිමත් වෙනවා. ඒතර ඒව මත ආලෝකයේ අංශු මත ආලෝකයේ වැටුනහම ඒව දීප්තිමත් වීම නිසා ඒ ගමන් කරන කදම්බේ පේන ගන්න. ඒ අංශු ආලෝකමත් වීම නිසා පේන ගන්න. එතකොට ওই වගේ පුංචි පරීක්ෂණ ඔයා කරන්නේ. දාර මම අන්තිමට කියා දුන්නේ කාඩ්බෝඩ් තිර කීපයක් තියලා ඒකෙන් මැදින් සිදුරක් විදලා ආලෝකය සරල රේඛීයව ගමන් කරනවා කියන පරීක්ෂණය. ඒ වගේ දේවල් ගෙදරදී කරලා බලන්න ඕනේ. ඊළඟට අපි අද සාකච්ඡා කරනවා ආලෝකය භාවිතා කරන අවස්ථා ආලෝකයේ ප්‍රයෝජන. ඒතර ආලෝකයේ ප්‍රයෝජන තමයි මම මේ ලයිස්ට්ුවක් මෙතන ලියලා තියෙන්නේ. ශාකවල ආහාර නිෂ්පාදනයට ආලෝකයේ වැදගත් වෙනවා. ආලෝකයේ ප්‍රයෝජනය. ඒතර ඕක ඔබ මේ පන්තියට ඒ කියන්නේ 6 පන්තියට ආපු ගාම අපි සාකච්ඡා කරපු විෂය කරුණක් තමයි මේ ජීවීන් පෝෂණය ලබා ගන්නා බව. ජීවීන් පෝෂණය ලබා ගන්නා බව. ඒ පෝෂණය ලබා ගැනීමේදී ශාක ස්වයංපෝෂී වෙන්නේ කොහොමද? ශාක ස්වයංපෝෂී වෙන්නේ ශාක තම ආහාරය තමා විසින්ම නිපදවා ගන්න. නිපදවා ගන්න ආලෝකය ලැබෙන වෙලාවේදී කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය භාවිතා කරලා තම ආහාරය තමා විසින්ම නිපදවා ගැනීම ප්‍රභා සංශ්ලේෂණය කියලා කියනවා. එතන ප්‍රභා සංශ්ලේෂණය ගැන තමයි මේ කියවෙන්නේ. මේ හරිද? ශාක ආහාර නිෂ්පාදනය කියන එකේ අර්ථය කියවෙන්නේ ඒ කතාව තමයි. ඊළඟට පෙනීම ලබා දීමට කියන්නේ දැන් මේ වෙලාවේ වුණා රාත්‍රිය උදා වෙගෙන එන්නේ සූර්යාගේ ආලෝකය නැහැ. ඒක නිසා පරිසරයේ නොපෙනී යනවා. අඳුර ළඟා වෙනවා. අඳුරේදී පේන්නේ නැහනේ. ආලෝකය අවශ්‍යයි පෙනීම ලබා ගන්න. ඒත් මේ වෙලාවේ අපි මේ පෙනීම ලබාගෙන තියෙන්නේ කොහොමයිද? මේ වෙලාවේ පෙනීම ලබාගෙන තියෙන්නේ કૃත්‍රිම ආලෝක ප්‍රභව භාවිතා කරලා. එතකොට ආලෝක ප්‍රභවයකින් නිකුත් වෙන ආලෝකය අවශ්‍යයි අපිට පරිසරයේ නිරීක්ෂණය කරන්න කියන පෙනීම ලබා ගැනීම. ඊළඟට ප්‍රදීපනය. ප්‍රදීපනය කියන්නේ දැන්
වෙසක් උත්සවයේ ළමයි හොඳටම දන්න දෙයක් නේ. ඊළඟට දීපවාලි වගේ උත්සව, ඊළඟට නත්තල් උත්සවයේ වගේ දේවල් ආගමික උත්සව තියෙන්නේ. ඒ වෙයිදී දීපවාලි වගේ උත්සව වලට පහන් දැල්වනවානේ, පොල් තෙල් පහන්. ඊළඟට වෙසක් උත්සවයේදී කොච්චර නේද වෙසක් සරසිලි තියෙනවා. ඒකට ආලෝකයේ භාවිතා කරලා පරිසරය ලස්සන කරනවා. මිනිසුන්ගේ හිත් පහන් වෙන විදිහට පරිසරය සූදානම් කරගන්න. ඒකට එක බල්බ් එකක් දෙකක් නෙවෙයි 100,000 ගණන් බල්බ් පාවිච්චි කරනවා. ආලෝක ප්‍රභව. ඒතර අන්න එතෙන්දී අපි කියන්නේ ප්‍රදීපනය කියලා. දැන් තොරණක් බලන්න ගියොත් නේද? තොරණක් බලන්න ගියොත් මොකද වෙන්නේ? ඒ තොරණේ තියෙනවා 100,000 ගණන් බල්බ භාවිතා කරලා. විවිධාකාර හැඩවලට විවිධ වර්ණ රටා එන විදියට මිනිසුන්ගේ හිත් අර සතුටුදායක වෙන විදියට අපි ගමු සිත් පහන් වෙන විදියට ඒ තොරණ නිර්මාණය කරලා තියෙනවා. එතකොට එතෙන්දිත් කරන්නේ ප්‍රදීපනය. එකකින් නෙවෙයි විශාල ප්‍රමාණයක්. එතකොට ළමයි දැකලා ඇති නත්තල් උත්සවයේ තියෙනකොට විවිධ නගර ලෝකයේ පුරා විසිරිච්ච විවිධ නගර ආලෝකමත් කළ තියෙන ආකාරය ප්‍රදීපනය. සඳහා ආලෝකයේ භාවිතා කරනවා. සංඥා නිකුත් කිරීම. ළමයි පොතකුත් දැකලා තියෙනවා. වාහනවල පිටිපස සහ ඉදිරිපස අර මේ සංඥා බල්බ පුවරු තියෙනවා. පමණක් ඒව රතු පාට, පමණක් ඒව නේද කහ පාට, ඒ වගේ සුදු පාට ආලෝක කදම්බ නිකුත් කරන වාහන පිටිපස සහ ඉදිරිපස සංඥා නිකුත් කරන ආලෝක කදම්බ දෙන ක්‍රම හරි ගැස්සලා තියෙනවා. ඊළඟට පාරේ තැන් තැන් වල අපි දැකලා තියෙනවා මොනවද? මේ ආලෝක සංඥා නිකුත් කරනවා. ඒ ආලෝක සංඥා කියලා කියන්නේ එතකොට මේ ලයිට් සිග්නල් නේද? ලයිට් සිග්නල් තියෙන තැන් තියෙනවා. ඒ අනුව මිනිස්සු පාර මාරු වෙනවා. එතෙන්දි මොන පාට වලද භාවිතා කරන්නේ? රතු පාට, කොළ පාට සහ කහ පාට නේ? බල්බ භාවිතා කරනවා, වර්ණ භාවිතා කරනවා, ආලෝක කදම්බ භාවිතා කරනවා. මිනිසුන්ට විවිධ සංඥා නිකුත් කිරීම. ඊළඟට තවත් වැදගත්ම අවස්ථාව තමයි ප්‍රදීපාගාරය. නේ? ප්‍රදීපාගාරයක කරන්නේ විශාල ආලෝක කදම්බයක් මුහුද දෙසට යොමු කරනවා. ඒක ආලෝක කදම්බේ මෙහෙම වරින් වර කරකැවි පවතිනවා. ඈත මුහුදේ එන නැව් වලට යාත්‍රා වලට ගොඩබිමක් සමීපයේ පවතින බව දැනුම් දෙන ක්‍රමයක් තමයි මේ ප්‍රදීපාගාරය කියන තැන. දැන් දෙවුන්දර තුඩුවේ ඊළඟට අපි හිතමු ගාල්ලේ කොටුවේ ඒ වගේ තැන්වල විශාල ප්‍රදීපාගාර පිහිටවල තියෙනවා. ඒ ඈත මුහුදේන නැව් වලට ගොඩබිම හඳුන්වා දෙන්නේ. එතකොට මේ සංඥා නිකුත් කිරීමේ අර්ථය තමයි අපි මේ ආලෝක කදම් භාවිතා කරන සාකච්ඡා කරන්නේ. ඊළඟට sannivedana කටයුතු සඳහා කියන එක. sannivedana කටයුතු කිව්වහම කෙනෙක්ගෙන් තවත් කෙනෙකුට පණිවිඩයක් ලබා දීම ගැන තමයි sannivedana කටයුතු කරන්නේ. sannivedana කටයුතු සඳහා ආලෝකය භාවිතා කරද්දී ඔබ දන්නවා දැන්ට මේ වගේ ප්‍රකාශ තන්තු භාවිතා කරලා ආලෝක දම්බ ගමන් කරනවා. ඔප්ටික් ෆයිබර්ස් කියලා අහලා තියෙනවනේ. දැන් පමණක් ගෙවල් වලට මේ ටීවී සම්බන්ධතාවය දෙන්නේ ඔප්ටික් ෆයිබර්ස් හරහා නේද? ඒක ප්‍රකාශ තන්තු ඔප්ටික් ෆයිබර්ස් කියලා කියන්නේ. එතකොට ඒවා වඩා වේගවත් පණිවිඩ දෙන්න පුළුවන්. ඊළඟට ඉතා නිවැරදිව සංඥාවක් දෙන්න පුළුවන්. ඊළඟට වඩා වේගවත් පණිවිඩය ලබා දෙන්න පුළුවන්. නිවැරදි බව, වේගවත් බව, පැහැදිලි බව ප්‍රකාශ තන්තු තාක්ෂණයෙන් ලැබෙනවා. එතකොට ඉස්සර වගේ මේ ලෝහ කම්බියක් දිගේ නෙවෙයි විදුලි ධාරාවක් වගේ නෙවෙයි sannivedana වෙන්නේ. පණිවිඩය ගමන් කරන්නේ. දැන් ගමන් කරන්නේ පුතේ මේ වගේ වීදුරු වලින් හෝ ප්ලාස්ටික් වර්ගයකින් සාදන ලද කෙන්දක් තුලින් තමයි පණිවිඩය ගමන් කරන්නේ. එතකොට මේ කෙන්දක් තුලින් කොහොමද පණිවිඩය යන්නේ? එතකොට මේ පණිවිඩය පරිවර්තනය කරන ආලෝක කදම්බයක් බවට. හරිද? ආලෝක කදම්බයක් බවට. ඒතර මේ ආලෝක කදම්බේ තමයි
මේ කෙන්ද තුලින් ගමන් කරන්නේ. හරි? මේ ප්‍රකාශ තන්තුවක්. එතන මේකට ඇතුළේ වෙන ආලෝක කදම්බේ කොහොම ගමන් කරනවා. කොහොම ගමන් කරනවා. අන්න ඔය වගේ යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආලෝක කදම්බයක් ගමන් කරනවා තත්පරයට කිලෝමීටර් 3 ලක්ෂයක් 1යි 2යි 3යි 4යි 5යි 3 ලක්ෂයක් කිලෝමීටර් 3 ලක්ෂයක් මම දැනුවත් පෘථිවිය මත නැහැ මෙච්චර දුරක් රටවල් දෙකක් අතර කිලෝමීටර් 3 ලක්ෂයක් තියෙන රටවල් දෙකක් එහෙම රටවල් නැහැ ඒතකොට එච්චර දුර ප්‍රමාණයක් පණිවිඩේ ගෙනියන්න එක තත්පරයයි ගත වෙන්නේ මෙහෙම කරනකොට ඒ කිලෝමීටර් 3 ලක්ෂයක් ඈතට මේ කෝඩ් එකක් දිගේ ආලෝක කදම්බ ගමන් කරනවා. එතකොට ඒ තරම් වේගයෙන් ඊට පස්සේ මේ කිරණය මෙහෙම හොඳට හැරෙන බව පේනවනේ. මෙතනින් පිට වෙල යන්නේ නැතුව. ඒ කියන්නේ ඒ සංඥාව අඩුපාඩුවකින් තොරව අන්තයෙන් ලබා දෙනවා. අවසානයේ ගමන් කරනවා. ඒක නිසා ප්‍රකාශ තන්තු තුලින් වීදුරු කෙඳි වගේ දේවල් තුලින් මේ ප්ලාස්ටික් කෙඳි තුලින් පහසුවෙන් ආලෝකය ගමන් කරවන්න පුළුවන්. දැන් පමණක් දුරකථන සංවාද කෙනෙක් කතා කරන එක අනිත් කෙනා අහගෙන ඉන්නේ අවසානයේ පණිවිඩය යන්නේ යා විතර මේ ප්‍රකාශ තන්තුවක් දිගේ. එතකොට දැන් පමණක් ආයතනවල ඉන්ටර්නෙට් සම්බන්ධතාවය මුළු ආයතනගත කම්පියුටර් සියල්ලම සම්බන්ධ කරලා තියෙන්නේ ප්‍රකාශ තන්තු මගින්. මේ විදිහට සංනිවේදන තාක්ෂණය වඩා වේගවත් කරන්න, වඩා නිවැරදිව කරගන්න මේ ප්‍රකාශ තන්තු භාවිතා කරලා තියෙනවා. හරිද? ඔප්ටික් ෆයිබර්ස් කියලා කියන්නේ ඒවට. එතකොට ඒ ඔස්සේ තමයි පමණක් ගෙවල් වල මේ අද ළමයින්ගේ මේ ඔය පමණක් ටීවී channel බලන්න පහසුකම් සපයලා තියෙන්නේ. ඊළඟට දුරකථන පණිවිඩ පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ ওই ප්‍රකාශ තන්තු තාක්ෂණය ඔස්සේ. එතකොට තව එකක් අපි බලමු. සංනිවේදන කටයුතු සඳහා කියලා අපි කිව්වා. වෛද්‍ය ශාස්ත්‍රයේද. වෛද්‍ය ශාස්ත්‍රයේ තියෙන ළමයි එන්ඩොස්කෝප් කියලා උපකරණයක් භාවිතා වෙනවා. මේ එන්ඩොස්කෝප් උපකරණය තුලින් අපේ සිරුර තුළට ආලෝකය ගමන් කරවන්න පුළුවන්. ඒ උපකරණේ තියෙනවා ඔයාගේ අච්චුපති 81 වෙනි පිටුවේ තියෙනවා. 81 වෙනි පිටුවේ බලන්න දිග වයර් කෝඩ් එකක් තියෙනවා. හැබැයි ඒක ඇතුලේ තියෙන මේ වගේ ප්‍රකාශ තන්තු ඉතාසින් කෙඳි මිටියක්. ඒ කෙඳි මිටිය තුලින් ඒ රෝගියාට මේක ගිල්ලනවා. කෙඳි මිටිය මේ අපිට ආමාශයට කියන ආමාශයට ගිල්ලනවා මේක. ගමන් කරනවා. ඊපස්සේ ඒකේ තියෙන බල්බ් එකක් මගින් ආලෝකය යවනවා ආමාශය ඇතුළට. ඊපස්සේ ආමාශය ආලෝකමත් වෙනවා. ආමාශයට ලයිට් දානවා අපි. ආලෝකය යවන්නේ මේ කෙඳි දිගේ. වයර් එක බල්බ් එක යවන්නේ නැහැ. ඒව තියෙන එළිය. අර ප්‍රකාශ තන්තු මිටිය විතරයි මෙයාට ගිල්ලන්නේ. ඊට පස්සේ ඇතුලේ ආලෝකමත් වුණාන් පස්සේ ඒ ආලෝකය මගින් පිටත ඉන්න කෙනාට ආමාශය ඇතුලේ ඒ ප්‍රකාශ තන්තු ඔස්සේ බලන් ඉන්න පුළුවන්. ඒ වගේ විශේෂ උපකරණයක් තමයි එන්ඩොස්කෝප් කියලා කියන්නේ. රෝගීන්ගේ සිරුර විවෘත කරන්නේ නැතුව ඇතුළ බලන්න පුළුවන් උපකරණයක්. සිරුර ඇතුළ බලන්න පුළුවන් උපකරණයක්. හරිද? ඒතර ඒකෙත් භාවිතා වෙන්නේ මේ ප්‍රකාශ තන්තු තාක්ෂණයමයි. මේ ඊළඟට සංනිවේදන කටයුතු වෛද්‍ය ශාස්ත්‍රයේදී විනෝදාස්වාදයට ආලෝකය භාවිතා කරන අවස්ථා තියෙනවා. දැන් අපි හිතමු කානිවල් එකක් සංගීත සංදර්ශනය. දැන් මිනිස්සු සතුටු වෙනවා ඒවයි. විවිධාකාර ආලෝක රටා භාවිතා කරනවා සංගීත සංදර්ශනයක විශේෂයෙන් ස්ටේජ් එක මත ආලෝක වර්ණ රටා නිර්මාණය කරලා මිනිස්සු ආකර්ෂණය කරගන්න. අන්න ඒ සඳහා විනෝදාස්වාදය. දැන් පුංචි ළමයින්ගේ පමණක් ක්‍රීඩා භාණ්ඩ අපිට තියෙනවා ආලෝකය නිකුත් වෙනවා. ඊළඟට පොඩි ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් දාලා විවිධ ආලෝක අර LED දැල්වෙන විදිහට ඉලෙක්ට්‍රොනික පරිපතත් එක්ක කුඩා ක්‍රීඩා භාණ්ඩ තියෙනවා ළමයින්ගේ. අර විදුලිය භාවිතා කරන්නේ ඒ විදුලිය හානි කර නැහැනේ. හේතුව ඒතා කුඩා මිලි ඇම්පියර් ප්‍රමාණ චූටි ධාරාවන් වලින් තමයි ඒ LED දැල් වෙන්නේ.
ඒක නිසා ඒ ළමයින්ට හානියක් නැහැ. ඒ නිසා මේගොල්ලන්ට විනෝදාසාදයෙන් ලබා දුන්න ප්‍රශ්නයක් නැහැ. කුඩා ක්‍රීඩා භාණ්ඩ තියෙනවා. ලස්සන ආලෝක නිකුත් කරන ළමයි ආකර්ෂණය කරගන්න පුළුවන් ක්‍රීඩා භාණ්ඩ තියෙනවා. එතකොට මෙන්න මේ ක්‍රමවලට ආලෝකය අද අපි ප්‍රයෝජනෙට ගන්න. ආයෙත් මුලින් ඉඳලා බලන්න. මොනවද? ශාක ආහාර නිෂ්පාදනය. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණ. පෙනීම ලබා දීමට අපිට පරිසරය නිරීක්ෂණය කරන්න. සූර්යාගින් ලැබෙන මේ වෙලාවේ නම් කෘත්‍රිම ආලෝක ප්‍රභාව භාවිත කරනවා. ප්‍රදීපනයේ උත්සව කටයුතු වලදී ලස්සන්ට ආලෝකමත් කරන්න පරිසරයේ. වෙසක් උත්සවයේ, දීපවාලි උත්සවයේ, නැත්නම් නත්තල් උත්සවයේ, එහෙම නැත්නම් තව අපි කියමු මොනවා හරි මංගල්‍ය උත්සව වගේ දේවල් නේ. ඒ වගේ වෙයිදී ප්‍රදීපනයේට ආලෝකය භාවිත කරනවා. සංඥානිකුත් කිරීම. අපි කිව්වා ওই පාරවල තියෙන ලයිට් සිග්නල් ක්‍රම, වාහනවල තියෙන ලයිට් සිග්නල්, ඒ වගේ සංඥා එන ප්‍රදීපාගාරවල නේද? භාවිත කරනවා. සංනිවේදන කටයුතු. ඒතර අපි කිව්වා ඔප්ටික් ෆයිබර්ස් කියලා කියන්නේ නේද? ප්‍රකාශ තන්තු භාවිතා කරන දුරකථන මේ පණිවිඩ ගමන් කරන්න. එහෙම නැත්නම් ටීවී channel වලට අවශ්‍ය තොරතුරු sannivedanaya කරන්න. මේ විශේෂයෙන් sannivedana කටයුතු වලදී ආලෝකේ භාවිතා කරනවා. ඉතින් තමයි කම්බියක් දිගේ විදුලිය ගමන් කරන්නේ. දැන් කම්බියක් දිගේ නෙවෙයි ප්‍රකාශ තන්තුවක් දිගේ ආලෝකයයි ගමන් කරන්නේ. හරිද? දැන් වෛද්‍ය ශාස්ත්‍රයේදී භාවිතා කරන එන්ඩොස්කෝප් වැනි උපකරණ වලදී අපි දකින දේ තමයි මේ ආලෝකයේ භාවිතා කිරීම. මේ රෝගීන්ගේ සිරුර අභ්‍යන්තරේ නිරීක්ෂණය කරන්න ආලෝකයේ භාවිතා කරනවා. ඊළඟට විනෝදාස්වාදය ලබා දීමට අපි කිව්ව පුංචි ළමයි ක්‍රීඩා භාණ්ඩ, ඊළඟ සැනකෙලි, ඊළඟට මේක අපි හිතමු දැන් අර කානිවල් එකේ තියෙන මේ මොනවා මෙරිගෝ රවුන්ඩ් එක නේද? ඒ වගේ මේ විවිධ අවස්ථාවල ආලෝකයේ භාවිතා කරන මිනිසුන් ප්‍රියමනාප දේවල් නිර්මාණය කළා තියෙනවා. ඔය ජගතේ තියෙන කානිවල් ගැලැක්සි කියලා වේගෙන් කරකැවෙන ගැලැක්සි බල්බ් දාලා තියෙන නේද? ඒ වගේ ක්‍රම තියෙනවා. ඊළඟට විනෝදාස. එතකොට දැන් ළමයින්ට පුළුවන් මේ ටික විවිධ ක්‍රම වලට ලියන්න පුළුවන්. එතකොට මෙහිම ආලෝකයේ ප්‍රයෝජන කියලා රවුමක් ගහලා ඒකේ විවිධ දිශාවන්ට ඉතල ගහලා මේ 1 2 3 3 6 1 7ක් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් සූර්යා කෙනෙක් ඇඳලා ඒකෙන් රැස් වී දෙන විදිහට මේ වටේට මෙහිම 7ක් ඇඳලා ඊවයි ලියන්න පුළුවන්. මෙහෙම කැමැති ක්‍රමයකට මේ ටික ලියා ගන්න. මාත් ඒ වගේ දේවල් නිර්මාණය කරන්න බලන්නේ. වයිත් වැඩි පටන් ගන්න. ආලෝකයේ ප්‍රයෝජන. දැන් මේවයි ලියන්න පුළුවන්. දැන් මම 1 2 3 3 6 1 7ක් ඇඳන් ඔයාලට පුළුවන් මේවයි තුන්ටි මේවා ලියන්න. මේ පෙති වගේ ඒවායි ලියන්න පුළුවන්. ඒක ඒතර සාමාන්‍ය සටහනකට වඩා ලස්සනයි වගේ සටහන. ඊට විවිධ වර්ණ භාවිතා කරන්න පුළුවන්. විවිධ වර්ණ භාවිතා කරන්න පුළුවන්. චාක් වල ආහාර නිෂ්පාදනය. අපි මේක ලියන ඊට පස්සේ
ශාකවල ආහාර නිෂ්පාදනය. ශාකවල ආහාර නිෂ්පාදනය. ඊට පස්සේ පෙනීම ලබා දීම. අර හැමතිස්සෙම ඔයා උත්සාහ කරන්න ඕන වගේ සටහන් පොත කියන එක විචිත්‍ර දෙයක් බවට පත් කරගන්න. නිකන් ඔය සටහනක් නෙවෙයි. ඒක එපා වෙන ඕනේ දේවල් බලන්න. උච්ච පොතේ සටහන් තියෙනවා. නේ? ඒක නිසා ඔයාගේ පොත ඔයා නිර්මාණය කරගන්න. ඒ සටහන ඔහොම ලියන්න ඕනේ කියලා එකක් නැහැ. මෙහෙම විවිධ වර්ණ භාවිතා කරන ආලෝකීය ප්‍රයෝජන කියන්නේ මේ එකිනෙක මේවා ඇතුළට දාලා නේද? අපිට විවිධ දේවල් කරන්න පුළුවන් ඔයාගේ පොතේ. පාට කරලා එක එක වර්ණ දීලා නේද? ආසිතන විදිහට පොත පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මේවා ලියන්න මේ එක කරුණු ලියන්න. හරිද? ඔයා කරගෙන යන ගමන් මම කියන්න මෙන්න මේවා. දැන් ප්‍රදීපණය මේකට ගත්තා සංඥානිකුත් කිරීම මේකට ගත්තා sannivedana කටයුතු වෛද්‍ය ශාස්ත්‍රය ඊපස්සේ විනෝදාසාදය මෙතෙන්ට ආවා. හරිද? කොහොම මේ ටික සම්පූර්ණ කරගෙන යන්න. ඊට පස්සේ මම ආයෙත් ඔයාට අතුරු ප්‍රශ්න කීපයක් දෙන්නම්. මේ පිළිබඳව තව තොරතුරු සොයා ගන්න පුළුවන් වෙන විදිහට. අද මට කාලේ ගොඩක් ඉතුරු වෙන නිසා මම විශේෂයෙන් අර නිබන්ධන වලට යනවා. පළවෙනි නිබන්ධනේ වාට දීලා ඇත්තේ. ඊට පස්සේ දෙවෙනි නිබන්ධනේ දීලා ඇත්තේ. ඒවා ඔයගොල්ලෝ අරගෙන ගිහිල්ලත් ඇති ආයතන වලට ඇවිල්ලා. ඒ ගැන තමයි මගේ වැඩි අවධානයක් ඊළඟට යන්නේ. ඔයාලේ ප්‍රකාශ තන්ත්‍ර පිළිබඳ තවත් ඕනනම් තොරතුරු තියෙනවා. ඔයාගේ පෙළ පොතේ 82 පිටුවේ ප්‍රකාශ තන්තු යනු නම්‍යශීලී පාරදෘශ්‍ය කෙඳි විශේෂයකි. මෙහෙම හොඳට නැමෙන ඕන හැඩයකට ගිනින් හයි කරන්න පුළුවන්. ඒ වගේම විනිවිද පෙනෙන පාරදෘශ්‍ය කෙඳි විශේෂයකි. විශේෂ වර්ගයේ වීදුරු හෝ ප්ලාස්ටික් වලින් මේවා නිපදවා ඇත. මේවා සමූහයක් එකට ගොනු කර විට ප්‍රකාශ නලයක් නම් වේ. ආලෝකයේ ගින කෙඳි ගොඩාක් එකතු කරාම ඒක කියන්නේ ප්‍රකාශ නලයක් කියලා. හරිද? ප්‍රකාශ නලයක් නම් වේ.
ආලෝකයේ ගමන් කරවීම සඳහා මෙවැනි ආලෝක නල යොදා ගැනීම ප්‍රකාශ තන්තු තාක්ෂණය ලෙස හඳුන්වයි කියලා මේක කියලා තියෙනවා. ඒ වගේ විතරක් නෙවෙයි ප්‍රකාශ තන්තු භාවිතා කරන විස්තර භාණ්ඩත් ගෙවල් වල තියෙනවා. විස්තර භාණ්ඩ පවා ගෙවල් වල තියෙනවා දැන්. ඔයා නිබන්ධනයක් කිට්ටු කරගන්න මම ඒකටත් සාකච්ඡාවට එනවා. ඒක ගැන සාකච්ඡා කරන්න එනවා. මේ වැඩේ ඉවර නම් මම පුංචි ප්‍රශ්න කිහිපයක් දෙන්නම් ලියා ගන්න නිබන්ධනය කරන්න ඉස්සෙල්ලා අපි ඒක කරගමු. පුංචි ප්‍රශ්න කිහිපයක් දෙන්න. හරිද? පළවෙනි ප්‍රශ්නේ ලියන්න. ප්‍රදීපනයේට ආලෝකය යොදා ගන්නා අවස්ථා කිහිපයක් ලියන්න. අපි හතරක් විතර තියමුකෝ. හරිද? හතරක් ලියමුකෝ. ඊළඟට රූල හතරක් තියන්න. ඊළඟ ප්‍රශ්නේ. සංඥා නිකුත් කිරීමට ආලෝකයේ භාවිතා වන අවස්ථා තුනක් ලියන්න. අවස්ථා තුනක් ලියන්න. හරිද? රෝ තුනක් අතරින් sannivedana කටයුතු සඳහා ආලෝකයේ භාවිතා කරන ආලෝකයේ ගමන් කරවන කෙලින් sannivedana කටයුතු සඳහා ආලෝකයේ ගමන් කරවන ආලෝකයේ ගමන් කරවන ආලෝකයේ ගමන් කරවන
පාරදෘශ්‍ය කෙඳි. පාරදෘශ්‍ය කෙඳි. මම මේ ඇන්දේ ඉස්සර වෙන්නේ. පාරදෘශ්‍ය කෙඳි. හඳුන්වන්නේ කෙසේද? හඳුන්වන්නේ කෙසේද? රූලක් කතාරි. පාරදෘශ්‍ය කෙඳි හඳුන්වන්නේ කෙසේද? ඊට පස්සේ වෛද්‍ය ශාස්ත්‍රයේදී සිරුර අභ්‍යන්තරයේ නිරීක්ෂණයට වෛද්‍ය ශාස්ත්‍රයේදී සිරුර අභ්‍යන්තරයේ නිරීක්ෂණයට භාවිතා කරන උපකරණය. සිරුර අභ්‍යන්තරයේ නිරීක්ෂණයට භාවිතා කරන උපකරණය කුමක්ද? ඊළඟ විනෝදාස්වාදයට ආලෝකයේ භාවිතා කරන අවස්ථා තුනක් ලියන්න. අවස්ථා තුනක් ලියන්න. ওই ප්‍රශ්න වලට උත්තර ලියන්න ඉක්මනින්. මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. හරිද? මම ආයේ ප්‍රශ්න ටික ඔයාලට මතක් කරන්නම්. පළවෙනි ප්‍රශ්නේ ප්‍රදීපණයට ආලෝකයේ භාවිතා කරන අවස්ථා හතරක් ලියන්න. ප්‍රදීපණයට ආලෝකයේ භාවිතා කරන අවස්ථා හතරක්. ඊළඟ සංඥා නිකුත් කිරීම සඳහා ආලෝකයේ භාවිතා කරන අවස්ථා තුනක් ලියන්න. ගෝල් තුනක් අත්හරින්නේ වගේ.
ඊළඟ sannivedana කටයුතු සඳහා භාවිතා කරන පාරදෘශ්‍ය කෙඳි වර්ගයේ කුමක්ද? sannivedana කටයුතු වලට භාවිතා කරන පාරදෘශ්‍ය කෙඳි වර්ගයේ කුමක්ද? ඊළඟ සිරුර අභ්‍යන්තරය අපේ ඇඟ ඇතුළ සිරුර අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමට භාවිතා කරන උපකරණය කුමක්ද? භාවිතා කරන උපකරණය කුමක්ද? භාවිතා කරන උපකරණය කුමක්ද? ඊළඟ විනෝදාස්වාදය ලබා ගැනීමට ආලෝකයේ භාවිතා කරන අවස්ථා තුනක් ලියන්න. ආලෝකයේ භාවිතා කරන අවස්ථා තුනක් ලියන්න. හරිනේ? ඔන්න ප්‍රශ්න ටික ඉක්මන් කරන්න.
හරිද? ඔබ ලියාපු ප්‍රශ්න වලට උත්තර මම දැන් කියනවා. තියෙනව නම් හරි දාගන්න. පළවෙනි ප්‍රශ්නේ බලන්න. පළවෙනි ප්‍රශ්නේ ප්‍රදීපනය සඳහා ආලෝකය භාවිතා කරන අවස්ථා 4ක් ලියන්න. පළවෙනි එක වෙසක් සැරසිලි සඳහා සාල වශයෙන් ආලෝක ප්‍රභව භාවිතා කරන. 2 දීපවාලි උත්සවය සඳහා පහන් දැල්වීම. 3 වෙනි එක නත්තල් උත්සව සැරසිලි සඳහා නත්තල් උත්සව සැරසිලි සඳහා ඊළඟ තොරන් නිර්මාණය කිරීමෙන් වෙසක් තොරන් නිර්මාණය කිරීමෙන් බල්බ මං හිතන්නේ දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් භාවිතා කරනවා. වෙසක් තොරන් භාවිතා කිරීම නිර්මාණය කිරීම. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නේ කිව්වා සංඥා නිකුත් කිරීමට ආලෝකය භාවිතා කරන අවස්ථා 3ක්. 1 ප්‍රදීපාගාරය. 2 වාහනවල සංඥා ලාම්පු. ලයිට් සිග්නල් කියලා කියන්නේ සංඥා ලාම්පු. බ්‍රේක් ලයිට් එකයි සිග්නල් ලයිට් එකයි තව තියෙනව මොනවාද මේ රිවර්ස් ලයිට් එකයි නේද? එහෙම තියෙනවනේ. වාහනවල සංඥා ලාම්පු. ඊළඟට අපි තව එකක් කියමු. මාර්ග සංඥා පුවරු. මාර්ග සංඥා පුවරු තියෙනව නේද? මාර්ග සංඥා පුවරු කියන්නේ අර පාරේ තියෙන ලයිට් සිග්නල් මාර්ග සංඥා පුවරු. එතකොට ඔන්න සංඥා නිකුත් කරන අවස්ථා 3ක් මම කිව්වා. වාලිය තියෙනවා හරි දාගන්න. ඊළඟ ප්‍රශ්නේ බලන්න. sannivedana කටයුතු සඳහා ආලෝකයේ ගමන් කිරීමට යොදා ගන්නා කෙඳි වර්ගය නේද? ආලෝකයේ ගමන් කිරීමට යොදා ගන්නා කෙඳි විශේෂය කුමක්ද කියලා ඇහුවේ. මොකද්ද ඔයා ඒකට ලිව්වේ? ප්‍රකාශ තන්තු කියලා ලිව්වද? ප්‍රකාශ තන්තු මතක් වුණා නම් ඔයා හොඳයි. ප්‍රකාශ තන්තු භාවිතා කරනවා. ඊළඟට බලන්න වෛද්‍ය ශාස්ත්‍රයේදී භාවිතා වෙන එකක් අපි කිව්වා සිරුර අභ්‍යන්තරේ නිරීක්ෂණය කිරීමට යොදා ගන්නා උපකරණයක්. ඒකේ ප්‍රකාශ තන්තු භාවිතා වෙනවා. මොකද ඒ උපකරණේ කියන නම එන්ඩොස්කෝප් උපකරණය. වචනේ එන්ඩොස්කෝප් උපකරණය කියන්නේ සිරුරේ අභ්‍යන්තරේ නිරීක්ෂණය කිරීම. නේ? දේහ අභ්‍යන්තරේ නිරීක්ෂණය කිරීමට යොදා ගන්නා උපකරණයක්. ඊට පස්සේ අපි බලමු ඊළඟ විනෝදාස්වාදයේ ලබා ගැනීමට ආලෝකය භාවිතා කරන අවස්ථා. එකක් තමයි සංගීත සංදර්ශනයක වේදිකාව. ප්‍රබල ආලෝක කදම්බ භාවිතා කරනවා. සංගීත සංදර්ශනයක වේදිකාව සඳහා. දෙවෙනි එක අපි කියමු කානිවල් එකක්. ඒ කියන්නේ මේ කානිවල් එකකදී භාවිතා කරනව නේද?
බොහොම ලස්සන අලංකරණයක් ලබා දෙන්නේ. විනෝදාස්වාද කටයුතු සඳහා නේද? කානිවල් එකේ අර මෙරිගෝ රවුන්ඩ් එකේ දාලා තියෙනවා. නේ අර ගැලැක්සි එක කරකැවෙන ගැලැක්සි දාලා තියෙනවා. ඒ වගේ මේ කානිවල් එකක මිනිසුන්ගේ විනෝදාස්වාදය වැඩි කරන්න ආලෝකය භාවිතා කරනවා. ඊළඟට තව එකක් අපි කුඩා ළමයින්ගේ ක්‍රීඩා භාණ්ඩවල මේ LED සර්කිට් භාවිතා කරලා තියෙනවා. කුඩා ළමයින්ගේ ක්‍රීඩා භාණ්ඩ ආලෝකයේ භාවිතා වෙනවා. මේ ප්‍රශ්න ටිකත් ඔන්න ඉවරයි. පාඩමත් ඉවරයි. එතකොට අපිට පුළුවන් පාඩම අවසානයේ තියෙන අභ්‍යාසයක් තියෙනවනේ. අන්න ඒ අභ්‍යාසය ඔයා මොකද කරන්න ඕනේ? ඒ අභ්‍යාසය කරලා තියන්න ඊළඟ දවසේ වෙද්දි හෝම්වර්ක් පොතේ කරලා තියන්න CR එකේ ප්‍රශ්න ලියන්න ඕනේ. ප්‍රශ්න අංක දාලා උත්තර විතරක් ලියන්න. අද ප්‍රශ්න අංක දාලා උත්තර විතරක් ලියන්න. මොකද හේතුව අපිටත් තියෙන තව ප්‍රශ්නාවලියක් කරන්න නේද? ඔයාලගේ පළවෙනි ටියුට් එක මම ගන්නවා. පළවෙනි ටියුට් එක. ද්‍රව්‍ය තුලින් ආලෝකය විවිධ ආකාරයට ගමන් කරන බව පෙන්වීමට අඳින ලද රූප සටහනක් තියෙනවා ඔයාලට දීලා. මෙන්න මේ වගේ රූප සටහනක් ඔයාලට දීලා තියෙනවා. මේ බලන්න. රූප සටහනක් දීලා තියෙනවා. ද්‍රව්‍ය තුලින් ආලෝකය ගමන් කිරීම සිදුවන ආකාරය. මේ පැත්ත පාරදෘශ්‍ය, මෙතන කළු කඩදාසි තියෙන නිසා මොකද යන්නේ? පාරාන්ද, මල් වීදු තියෙන නිසා මෙතන පාරභාෂික කියලා ගන්න. හරිද? මේ කාට හරි කෙනෙකුට දැන් අපි හිතමු ප්‍රදේශ අතර දැන් විවිධ ප්‍රදේශවල අය අපේ මේ පාඩම අහගෙන ඉන්න නිසා ඒකේ sannivedana අපහසුතා පැන නැගුණොත් ඒ ගැටලුව විසඳ ගන්න අපි මේක YouTube එකට අප්ලෝඩ් කරන පාඩමේ උරුමයෙන් පස්සේ මේ පාඩමේ හැම අපි ආපහු ඔබට අහන්න සලස්සනවා. ඒක නිසා එහෙම ගැටලුවක් කරගන්න එපා. හරිද? මේ එහෙමනම් මේ සටහනේ A කියලා කියන්නේ පාරභාෂක, B කියන්නේ පාරාන්ද. ඊට පස්සේ පාරදෘශ්‍ය කියන ගොඩේ මාළු ටැංකිය තියෙනවා ප්‍රයෝජන. ඊට පස්සේ හරිද? පාරදෘශ්‍ය ද්‍රව්‍ය පළවෙනි එක උදාහරණය. අපි කියමු ප්ලේන් වීදුරු. ප්ලේන් වීදුරුවක් භාවිතා කරන මොනවද? ප්‍රයෝජනේ තමයි මාළු ටැංකිය සඳහා. මල් වීදුරුවක් නෙවෙයි නම් අපි කියන්නේ හොඳට විනිවිද පේන එක ප්ලේන් වීදුරුවක් කියලානේ. නැත්තම් අවර්ණ වීදුරු. හරිද? ප්ලේන් වීදුරුවක් එක පාරදෘශ්‍ය ද්‍රව්‍යයක්. ප්‍රයෝජනේ තමයි මාළු ටැංකිය සඳහා ප්ලේන් වීදුරුව භාවිතා කරන්නේ. ඊළඟට ගෙන අවර්ණ වීදුරු. පාරදෘශ්‍ය ද්‍රව්‍ය වල දෙවෙනි උදාහරණය තමයි D වෙනුවට අපි ලියමු අවර්ණ පොලිතීන්. අවර්ණ පොලිතීන් දාලා තියෙන මොනවද? භාවිතා කරනවා ආහාර අසුරන සඳහා. අවර්ණ පොලිතීන් පාරදෘශ්‍යයිනේ. ඇතුලේ තියෙන කැම ಜಾති පේන්නත් ඕනනේ.
ආහාර අසුරණය සඳහා භාවිතා කරනවා. එතකොට උදාහරණ දෙක තමයි පාරිශුද්ධ ද්‍රව්‍ය D කොටසට එන්නේ අවර්ණ පොලිතීන් ප්‍රයෝජනේ තමයි ආහාර අසුරණ. නැත්නම් ඔය ලියන පොත්වලට කවර දාන්නේ කියලා. එතන ඇතුලේ ඔය ලියාපුවා පේනවා, නම ලියාපුවා පේනවා, රූපාලෝපුවා පේනවා නේද? පාරදෘශ්‍යයි. ඊළඟ B කියන කොටස අපි යනවා. B කියන එකේ බලන්න. ඉතින් අපි ලියුව මොකද්ද? පාරාන්ද කළු කඩදාසි 1 2 පාරාන්ද ද්‍රව්‍යයක් මොනවාද? විනිවිද පේන්නේ නැති දෙයක්. අපි කියමු ලෑලි. විනිවිද පේන්නේ ලෑල්ලක්. ලෑල්ලක විනිවිද පේන්නේ නැහැ. ප්‍රයෝජනේ දොරවල් සෑදීම සඳහා. ගෙදර දොර හදි ගස්සන්න විනිවිද පේන්නේ නැති එකක් නේ හොඳ නේද? පාරාන්ද දෙයක් සුදුසුයි. දොරවල් දොරක් නිර්මාණය කිරීම සඳහා. G කියන්නේ ලෑලි ප්‍රයෝජනේ තමයි දොරවල් නිර්මාණය කිරීම සඳහා. ඊපස්සේ ඒ කැපිටල් A බලන්න. කැපිටල් A කියලා කියන්නේ මල් වීදුරු කියලා පහළ තියෙන නිසා අපි දන්නවා පාරභාෂක කියලා. පාරභාෂක. කැපිටල් A කියන්නේ පාරභාෂක. මල් වීදුරු ප්‍රයෝජනට ගන්න මොනවද? ජනේල වීදුරුව සඳහා. ජනේල සඳහා. F කියන්නේ ජනේලය. ඊළඟට අපි කියමු වෙසක් කූඩු හදන ඊට අනිත් උමනා වෙනවනේ. උදාහරණ E වෙනුවට එන්න ඕනේ වෙසක් කොළ. E කියන්නේ වෙසක් කොළය. ප්‍රයෝජනේ වෙසක් කූඩු සෑදීම. මට මේ වෙලාවේ කියන්න මතක් වුණා දැන් මේ දවස්වල පුතේ ගෙදරනේ ඉන්නේ නේද? ගෙදර ඉන්න ගමන් පොඩ්ඩක් අර කෝටු කෑලි සොයාලා නේ වෙසක් කොළයක් ගෙනල්ලා නේ දෙමව්පියොත් එක්ක ගෙදර ඉන්න ගමන් අයියලා කරත් එක්ක ගෙදර ඉන්න ගමන් ලස්සන වෙසක් කූඩුවක් හදන්න. ගොඩාක් ඕනේ නැහැ ලස්සන එකක් හදන්න. ඔය ඉගෙන ගන්න වැඩි. හරි ලස්සනට නීට් එකට වෙනස් හැඩයක එක්ක මෙතෙක් කල් හදාපු නැති සාම්ප්‍රදායික ක්‍රමයෙන් තොර වෙසක් කූඩුවක් හදන්න. ඒ වෙසක් කූඩුවට අලවන වෙසක් කොළනේ. ඉතින් ඒක පාර අන්දයිද පාර දෘශ්‍යයිද පාර භාෂිකයිද වෙසක් කොළේ. පාර භාෂිකයි. ඇතුලේ තියෙන බල්බේ නොපෙනී ආලෝකයේ පමණක් පෙනේ. අක්‍රමවත් ලෙස ආලෝකයේ ගමන් කරයි. එනම් පාර භාෂික ද්‍රව්‍යයකි. ඒක ඔය ඉගෙන ගන්නවා. සයන්ස් එකෙන් තියෙන එක ඇතුලේ. ඊළඟට ප්‍රමාණයෙන් සමාන කෝටු කෑලි කපලා එක්ක වෙනස් හැඩයක කපලා නිර්මාණශීලී බව. එතන ඔය ඉගෙන ගන්න. හරිද? වෙනස් දේවල් කරන්න ඉගෙන ගන්න. ගැටලුව ආවම ඒවට පිළියම් සොයන්න ඉගෙන ගන්න. සාමාන්‍ය වෙසක් කූඩුව කියන එක අපි දැක්කට ඒ වෙසක් කූඩුව ඇතුලේ ගොඩාක් කතාන්දර තියෙනවා ඇතුලේ. ඊළඟට මේ ඒකට අපිට බල්බ් එකක් දාන්න වයර් අදින්න ඉගෙන ගන්න ඕනේ. තාත්තත් එක්ක එකතු වෙලා හරි මේ කරන ක්‍රමේ අපි බලන් ඉන්නේ. වෙනස් විදි අපි හිතමු අලුත් නිවෙනපත් වෙන සර්කිට් එකක් හදලා දාන එකත් අපි ඉගෙන ගන්න. හැම දෙයක්ම පුතේ අපි අත්දැකීම් එකතු කරගන්න ඕනේ. ඒක නිසා වෙසක් පහනක් කිව්වට විනිකාම වෙසක් පහන් නෙවෙයි. ඒක ඇතුලේ නිර්මාණශීලී බව. ඊළඟට අපි හිතමු මේ විද්‍යාත්මක භාවිතා කිරීම පාරදෘශ්‍ය පාරාන්දේ කතා. ඊළඟට අපි හිතමු විදුලිය පරිහරණය කිරීම නිර්මාණශීලී බව. මේ සකසුරු අම්ම ද්‍රව්‍ය භාවිතා කිරීම ගොඩාක් දේවල් එක තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා මේ දවස්වල ඔබ ඒ වගේ පුංචි දෙයක් නිර්මාණය කරන්න. හරිද? දැන් ඉඳලා පටන් ගන්න. හරි? ඊට පස්සේ මොකද කරන්නේ? ඔබ නිර්මාණය කරපු මේ ලස්සන විසක් කූඩුව පත්තු කරලා ඉවර වෙලා ඒකේ ෆොටෝ එකක් තරම් අපිට දාන්න. ගෲප් එකට එවන්න. ඒ ගෲප් එකට එවන්න. හරිද? අය බලන් ඉන්න ඔයාගේ විසක් කූඩුව පත්තු වෙනවා.
හරි ඒක ලස්සන සිදුවීමක් ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නට යමු දැන් A B C D E F ලියලා ඉවරයි ද්‍රව්‍ය තුලින් ආලෝකය හොඳින් විනිවිද යයි නම් එවැනි ද්‍රව්‍ය හඳුන්වන්නේ කවර නමකින්ද දෙවෙනි ප්‍රශ්නය අහනවා ද්‍රව්‍යයක් තුලින් ආලෝකය හොඳින් විනිවිද යයි නම් එවැනි ද්‍රව්‍ය හඳුන්වන්නේ පාරදෘශ්‍යනේ නේ පාරදෘශ්‍යද කවියකුත් ලියලා නේද ඊට පස්සේ බලන්න ආලෝකය නොමැති විටදී අඳුර රැඳෙන්නේ එවිට අපට එහි කිසිවක් නොපෙනී යන්නේ නමුත් අපට ආලෝකයේ ඊටා වටින්නේ ලොකුම ආලෝක ප්‍රභවය අපේ සූර්යයානේ නේද හොඳයි කවිය ආලෝකයේ නිකුත් කරන වස්තු කවර නමකින් හඳුන්වයිද මොකද්ද ඔයා ලිව්වේ ආලෝකයේ නිකුත් කරන වස්තු ආලෝක ප්‍රභව මොකද ආලෝක ප්‍රභව අපට ආලෝකයේ සපයන ප්‍රධාන ප්‍රභවය කුමක්ද නේ අපි ඊපෙරද යත් සමරුවානේ නේද සූර්ය මංගල්‍ය පුර කරන්න ගිහිල්ලා අපිට වෙච්ච දේ දන්නවනේ නේද සූර්ය මංගල්‍ය ඉතින් සූර්ය මංගල්‍ය කියන්නේ පුතේ සූර්යයා සමරන එක සූර්යාගෙන් අපිට ලැබෙන ප්‍රයෝජන ගැන හිතලා අපි සූර්යයා සමරනවා සූර්ය මංගල්‍ය එතකොට අපිට ආලෝකයේ ප්‍රබල ලෙස සපයන්නේ ප්‍රධාන වශයෙන් සූර්යයා දීප්ත වස්තුවක් ජනුවෙන් අදහස් කරන්නේ කුමක්ද තමා විසින්ම ආලෝකය නිපදවන වස්තුන් දීප්ත වස්තුන් ලෙස හඳුන්වනවා තමා විසින්ම ආලෝකය නිපදවන වස්තුන් දීප්ත වස්තු යනුවෙන් හඳුන්වනවා ඊළඟ ප්‍රශ්නේ බලමු දීප්ත වස්තු දෙකකට උදාහරණ දෙන්න දීප්ත වස්තු දෙකක් මොනවාද තමා විසින්ම ආලෝකය නිපදවන ඒවා සූර්යයා දීප්ත වස්තුවක් තරු දීප්ත වස්තුවක් කණා මැදිරියා දීප්ත වස්තුවක් බල්බ් එක දැල් වෙන බල්බ් එක දීප්ත වස්තුව තමා විසින්ම ආලෝකය නිපදවන දැල් වෙන ඉටි පහන දීප්ත වස්තුව හරිද ඊළඟට බලන්න තමා විසින්ම ආලෝකය නිකුත් කරන සතුන් දෙදෙනෙක් කවුද දෙදෙනා කණා මැදිරියා රෑබදුල්ලා කවුද රෑබදුල් ඊපස්සේ මේ නිබන්ධන සියල්ලක්ම ඔයාලට ආයෙත් ගන්න පුළුවන් කියන්නේ ඔයා දැනට අරගෙන නැත්තම් හබරාදුව ඉංග්‍රීසි සෙන්ටර් එකකින් හරි බදාද උදේ මං ඇල්ෆා එනවා බදාද උදේ ඇල්ෆා එකට ආවොත් හරි උදේ 7 ඉඳලා 8:00 වෙනකම් මං ඉන්නවා දවස් 3ක් ඉරිදයි බදාදයි සිකුරාදයි ඉරිදයි බදාදයි සිකුරාදයි දවස් 3ෙම උදේ 7 ඉඳලා 8:30 වෙනකන් ඇල්ෆා එකේ මං ඉන්නවා. ඔබ ගෙවීම් කරනවා නම් ඒ වෙලාවට එතෙන්ට එන්න. ටියුට් අරගත්තේ නැත්නම් ඒ වෙලාවට එතෙන්ට එන්න. ඒ සියල්ල මම සපයන්නම්. අයියලා අක්කලා ඉන්නවනම් තව ඒ කට්ටියටත් කියන්න. ඒ වෙලාවට එතෙන්ට එන්න කියලා. අලුතෙන් සහභාගී වෙන ළමයි ඉන්නවනම් ඒ කට්ටියටත් කියන්න. ගාලේ ළමයින්ට සැන්සිප් එක නිතරම ඇරලා උදේ 8 ඉඳලා හවස 3:00 4 වෙනකන් ඒගොල්ලෝ ඒ කටයුතු කරනවා. ඒක නිසා ඔබට ওই කුමන ස්ථානකින් හරි කරන්න පුළුවන්. ඒත් ඔබට ලං වෙන්න බැරි නම් මොකක් හරි ලොක්ඩවුන් කිරීමක් හරි කරලා තියෙනවා නම් ඔබට පුළුවන් ඔන්ලයින් පේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් බැංකුවකට ගෙවීම් කරන්න පුළුවන්. එහෙම කළත් ඔබට ටියුට් එක ලැබෙන ක්‍රමයක් නැත්නම් ඔබ කරන්න ඕන ඒ රිසිට් එකේ බැංකුවට ගෙවලා ලැබෙන රිසිට් එකේ හරි ඔන්ලයින් ගෙවලා ලැබෙන ඊට පස්සේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි එවලා මට කෝල් එකක් දෙන්න නම් මං සර් එව්වා මේ රිසිට් එක ඔයාගේ නමයි පන්තියයි ලියලා එවන්න ඕනේ නැත්නම් මං දන්නේ නැහැ. හරිද? එවලා මට කියන්න ඕන ඔන්න මේ මට දැන් ටියුට් එක WhatsApp එවන්න කියලා. එමු නම් එවලා. හරිද? ඊළඟ ප්‍රශ්නේ බලමු අපි.
අපට ආලෝකයේ සපයන වස්තු ආලෝක ප්‍රභව නම් වේ. ඒ අනුව පහත් සටහන් සම්පූර්ණ කරන්න. ආලෝක ප්‍රභව දෙකට බෙදලා තියෙනවා. දීප්ත වස්තු සහ අනිත් පැත්තට එන්නේ මොකද්ද? ඒ කැපිටල් A අදීප්ත වස්තු. දීප්ත වස්තු කවුද? A B හා C කියලා හිස්ටන් තියෙනවා. දීප්ත වස්තු වලට උදාහරණ තමයි කණාමැදිරියා, දැල් වෙන බල්බය, දැල් වෙන ඉටි පාන, දැල් වෙන පොල් තෙල් පාන. ඒ ඔක්කොම දීප්ත වස්තු තමයි. ඊළඟට අදීප්ත වස්තු මේසය, පුටුව, පැන්සල, පෑන, පොත්. කොහොම අදීප්ත වස්තු. ඊට පස්සේ මේසය අදීප්ත වස්තුවක් වන්නේ ඇයි? ඔයා පොත් තියාගෙන මේසය අදීප්ත වස්තුවක් වන්නේ ඇයිද කියලා. කියන්න බලන්න උත්තරේ මොකද්ද? ඇයි මේසය අදීප්ත වස්තුවක් වෙන්නේ? ඒකට හේතුව තමයි මේසය ආලෝකය නිකුත් නොකරන නිසා. මේසය ආලෝකය නිකුත් කරනවද? නැහනේ. අඳුරු කාමරයක් තුලදී අපට කිසිවක් නොපෙනේ. එසේ වන්නේ ඇයි? එහි ආලෝකය නොමැති නිසා. හරිද? මොකද හේතුව? එහි ආලෝකය නොමැති නිසා. යම් වස්තුවක් පේන්න නම් අපිට ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. එකක් ඇස, අනිත් එක ආලෝකය. ඇස නැති වුණත් පේන්නේ, ආලෝකය නැති වුණත් පේන්නේ. ඇසයි ආලෝකයයි දෙකම තියෙනවා තමයි පේන්නේ. අඳුරු කාමරයක් තුලදී කිසිවක් නොපෙනේ. එසේ වන්නේ ඇයි? ආලෝකය නොමැති නිසා. දීප්ත වස්තුවක් යන කුමක්ද? තමා විසින්ම ආලෝකය නිපදවන වස්තුන්. තමා විසින්ම ආලෝකය නිකුත් කරන වස්තුන් දීප්ත වස්තුන් ලෙස හඳුන්වයි. තමා විසින්ම ආලෝකය නිකුත් කරන වස්තුන් දීප්ත වස්තු නම් වේ. චන්ද්‍රයා දීප්ත වස්තුවක් නොවන්නේ ඇයි? උදා කියන්න බෑ උත්තරේ. චන්ද්‍රයා දීප්ත වස්තුවක් නොවන්නේ ඇයි? බං කරන්නේ. ඇයි චන්ද්‍රයා දීප්ත වස්තුවක් නොවෙන්නේ? හේතුව තමයි චන්ද්‍රයා ආලෝකය නිකුත් නොකරන නිසා. චන්ද්‍රයා තමා විසින්ම ආලෝකය නිපදවන්නේ නැති නිසා. නේ? චන්ද්‍රයාට තමා විසින්ම ආලෝකය නිපදවාගත නොහැකි නිසා. එයා දීප්ත වස්තුවක් නොවන්නේ. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. දැන් මම අතුරු ප්‍රශ්නයක් අහන්නේ. එතකොට චන්ද්‍රයා දිස්න ගන්නේ කොහොමද? චන්ද්‍රයා දිස්න ගන්නේ. චන්ද්‍රයාට ආලෝකය ලැබෙන්නේ සූර්යාගෙන් නේ. අපි හිතමු මෙයා චන්ද්‍රයා කියලා. සූර්යාගෙන් එන ආලෝකය තමයි මෙයා මත වැදිලා අපේ ඇසට එන්නේ. එතකොට ආලෝකය කාගෙන්ද? චන්ද්‍රයාගෙන්ද එනවා වගේ පෙන්වන්නට ඒක ඇවිල්ලා තියෙන සූර්යාගෙන්. චන්ද්‍රයාට ආලෝකය නිකුත් කරන්න බෑ. එයා අපේ වෙත දෙවන්නේ සූර්යාගෙන් එන ආලෝකය. හරිද? සූර්යාගෙන් පැමිණෙන ආලෝකය තමයි අපිට වන්නේ. ඒ නිසා එයා දීප්ත වස්තුවක් නෙවෙයි. අපි එනවා දෙවෙනි ප්‍රශ්නේ B කොටසට. ඉටිපන්දමක් එක සමාන කාඩ්බෝඩ් කැබලි තුනක් කතුරක් ගිනි පෙට්ටියක් ලේ ස්වල්පයක් ඉදි කටුවක් හා නූලක් ඔබට සපයාට මේ උපකරණ
හා ද්‍රව්‍ය ආධාරයෙන් ආලෝකයේ සරල රේඛීය ගමන් කරන බව පෙන්වීමට යොදාගත හැකි ඇටුමක් ඇඳ දක්වන්න. මම ඒක මේ වෙලාවේ අඳින්න යන්නේ හේතුව ඔබට ඒකේ රූප ස්ථානක් ගිය සතියේ මම අවසානයේ ඇඳලා දුන්න නිසා. හරිද? ගිය සතියේ අවසන් කරපු සටහන බලන්න. එතන තියෙනවා ඔය කියන සටහන. හරිද? ඒ නිසා මම කලබල වෙන්නේ නැහැ. දැන් අඳින්න ඔයා ඒක ඇඳගන්න. එහෙම නැත්නම් ආයෙත් අච්චු පොතේ තියෙන පිටු අංක කීයද? පිටු අංක තියෙනවා 74 පිටුවේ තියෙන. කාඩ්බෝඩ් කෑලි 3යි අර මැදින් සිදුරක් විදලා ආලෝක ප්‍රභවය කිරීම කියලා බලන්න. ඒක. මෙම ක්‍රියාකාරකමේ දක්නට ලැබෙන නිරීක්ෂණය. කාඩ්බෝඩ් කැබලි තුනම එකම පේලියට එක එල්ලී පවතින එකම රේඛාවක් මත තියෙනකොට ඒක ඇතුලෙන් ඒ සිදුර ඇතුලෙන් ආලෝක ප්‍රභවය පේනවා. හරිද? කාඩ්බෝඩ් කැබලි තුනම එකම රේඛාවක් මත පිහිටුවා ඇති විටදී ඔයා ලියලා නැත්නම් ලියා ගන්න. කාඩ්බෝඩ් කැබලි තුනම එකම රේඛාවක පිහිටා ඇති විටදී කාඩ්බෝඩ් කැබලි තුනම එකම රේඛාවක පිහිටා ඇති විටදී එහෙම වුණාම විතරක් අපිට ඉටිපන්දම් දැල්ල පේන්න පටන් ගන්නවා. එකම රේඛාවක මේ ටික තියෙන්න ඕනේ. නැත්තම් එහෙම පේන්නේ නැහැ. මේ වගේ එකම රේඛාවක පිහිටන්නේ. පස්සේ මෙන්න මෙතනින් නිකුත් වෙන ආලෝක කදම්බය එකම රේඛාවක ඇති විටදී පමණක් කොහොම පේන්න ගන්නවා. නේද? ඔහොම යනවා ආලෝකයේ සරල රේඛීය යනවා ඒක නිසා. මේ සිදුරු විදිහට තියෙන මේ සිදුරු ටික එක පෙළට එන්න ඕනේ. මෙතනින් ඇතුළු වෙලා මේ සිදුරෙන් ඇතුළු වෙලා මේ සිදුරෙන් ඇතුළු වෙලා මේ ඇහැට එන්න ඕනේ. මේක තමයි වාගේ ඉල්ලන රූප සටහන. වාගේ ඉල්ලන රූප සටහන මෙන්න මේක. මම විනාඩියෙන් ඇඳලා. ඔයාලට පුළුවන් මේක ඇඳගන්න. හරිද? ඒ කාඩ්බෝඩ් කැබලි තුන එකම රේඛාවක් මත පිහිටනකොට විතරයි නේද? මේ පිටිපන්දම් දැල්ල අර නිරීක්ෂකයාට පේන්නේ. පස්සේ පමණක් අය මේ කාඩ්බෝඩ් කෑලි එකම රේඛාවක තියන්න මොකද කරන්නේ? මෙතන මේ ක්ලේ ගුලි තියෙනවා. ක්ලේ ගුලියක් මේ පැත්තේ ක්ලේ ගුලියක් තියලා තියෙනවා. මෙතන ක්ලේ ගුලියක් තියෙනවා. ක්ලේ ගුලියක් උඩ හයි කරනවා. එහෙම තියන්නත් පුළුවන්. ක්ලේ ගුලියක් තියලා ක්ලේ ගුලියක් තියලා ඒක උඩ හයි කරන්නත් පුළුවන්. කාඩ්බෝඩ් කැබලි. ක්ලේ වලින් තියලා හයි කරන්නත් පුළුවන්. මීටර් වල තියන්න පුළුවන්. නිරීක්ෂණය තමයි කාඩ්බෝඩ් කැබලි සියල්ලම එකම රේඛාවක් පිහිටන විට
ඒවායේ ඇති සිදුරු තුලින් ඉටිපන්දම් දැල්ල පෙනේ. ඒ සිදුරු ඇතුලෙන් ඉටිපන්දම් දැල්ල පේනවා. මෙම ක්‍රියාකාරකමෙහි කාඩ්බෝඩ් කැබලි වල සිදුරු හරහා අඳින ලද නූල මගින් නිරූපණය වන්නේ කුමක්ද? ඕනනම් මේක ඇතුලෙන් මෙහෙම නූල් පොටක් අදින්න පුළුවන් රතු පාට. අපිට නූල් පොටක් ඕනේ නැහැ. අතනින් දැල්ල තිබුවා මේ පැත්තෙන් මේක ලස්සනට පේනවා මේ සිදුරේ මේක වෙලා. හරිද? ආලෝකයේ සරල රේඛීයව ගමන් කරන බව මේකේ නිගමනය කරනවා. කියන්නේ ආලෝකයේ සරල රේඛීයව ගමන් කරන බව නිගමනය කළ හැකියි. ආලෝකයේ සරල රේඛීයව ගමන් කරන බව නිගමනය කරන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නේ බලනවා. තුන්වෙනි ප්‍රශ්නේ බලමු. නිබන්ධනයේදී තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ තමයි පෙනීම සඳහා අවශ්‍ය ප්‍රධාන සාධක දෙකකි. මම ඉස්සෙල්ලත් කිව්වා පෙනීම සිද්ධ වෙන්න නම් සාධක දෙකක් ඕන. එක මේ බලන්නකො මේ ආලෝකයේ ඉන්න ඕන. ඒ වගේම ඇසක් තියෙන්නත් ඕන. ඇස නැතත් පේන්නේ නැහැ. ඇස තිබුණත් ආලෝකේ නැත්තම් පේන්නේ. කවුරු හරි මේක මෙහාට ඇද්දා කියලා ඉතින් ආලෝකෙට එන්න බෑ. මේ කාඩ්බෝඩ් කැල් දිංගා මෙහාට ඇද්දොත් සිදුරු එහාට යනවා. ඒතර ආලෝකෙට එන්න බෑ. ආලෝකය ඇසයි දෙකම තියෙන්න ඕන දෙයක් දකින්න. හරිද? පෙනීමක් සිදුවීමට නම් අවශ්‍ය සාධක දෙකයි. එකක් තමයි මොකද්ද? ඇස. අනිත් එක තමයි ආලෝකය. ආලෝක ප්‍රභවයක් කියන්නේ කුමක්ද? ආලෝක ප්‍රභවයක් කියන්නේ පුතේ මොකද්ද? ආලෝකයේ නිකුත් කළ හැකි වස්තුවක්. ආලෝක ප්‍රභවය. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ ස්වභාවික ආලෝක ප්‍රභව දෙකක් හා කෘත්‍රිම ආලෝක ප්‍රභව දෙකක් නම් කරන්න. ස්වභාවික කියලා කියන්නේ මිනිසා විසින් නිර්මාණය නොකළ ඉර ස්වභාවික ආලෝක ප්‍රභවයක්. තරු ස්වභාවිකයි. නේ අපි හිතමු කණා මැදිරියා ස්වභාවිකයි. ළඟට අපි හිතමු මෙන්න මේ රැට එන උල්කාපාතයක් ආලෝකයේ විහිදුවාගෙන ඒක ස්වභාවිකයි. ඒ ආලෝක ප්‍රභව ස්වභාවිකයි. කෘත්‍රිමේව තමයි දැල් වෙන පහන, දැල් වෙන බල්බය, දැල් වෙන ඉටි පහන. නේ ඒව ස්වභාවිකනේ කෘත්‍රිමයි. ඊළඟට මොනවාද විදුලි පන්දම, ටෝච් එක, විදුලි පන්දම. හතරවෙනි ප්‍රශ්නේ ආලෝකයේ නිකුත් කිරීම හා නොකිරීම අනුව ද්‍රව්‍ය කොටස් දෙකක ඒවා හඳුන්වා දී ඒට උදාහරණ දෙකක් බැගින් ලියන්න. ආලෝකයේ නිකුත් කිරීම. ඒ කියන්නේ දීප්ත වස්තු සහ අදීප්ත වස්තු. ඔයාලා ලියන්නේ ආලෝකයේ නිකුත් කරන ඒවා දීප්ත වස්තු. ආලෝකයේ නිකුත් කර නොහැකි ඒවා අදීප්ත වස්තු. දීප්ත වස්තු උදාහරණයක් තමයි දැල් වෙන පහන. අදීප්ත වස්තු උදාහරණයක් තමයි පොත. දීප්ත වස්තු උදාහරණයක් තමයි විදුලි පන්දම. අදීප්ත වස්තු උදාහරණයක් තමයි පැන්සල. පහත සඳහන් කරුණු පැහැදිලි කරන්න විද්‍යාත්මකව පැහැදිලි කිරීම තියෙනවා. අපි පළවෙනි එක බලමු. පිරිසුදු ජලයේ සහිත මාළු ටැංකියක ඇති මාළුන්ගේ විවිධ වර්ණ අපට පැහැදිලිව පෙනෙන නමුත් අපිරිසුදු බොර සහිත බොර ජලය තුලින් පැහැදිලිව නොපෙනේ. පිරිසුදු ජලයේ තියෙන ටැංකියේ ඉන්න මාළු හොඳට පේනවලු වර්ණවත්. අපිරිසුදු බොර ජලය තුලින් පැහැදිලිව නොපෙනේ. එතකොට අපි ඉස්සෙල්ලාම ලියමු. පිරිසුදු ජලයේ සහිත මාළු ටැංකියක් කියලා කියන්නේ පාරදෘශ්‍යයි. ලියන්න ඔයා පළවෙනි කරුණ පිරිසුදු ජලයේ සහිත මාළු ටැංකියක්. නැත්නම් පිරිසුදු ජලය පාරදෘශ්‍ය වේ.
පිරිසුදු ජලය කියන්නේ පාරදෘශ්‍යයි. මේ නිසා මාළුවන්ගේ වර්ණ අපිට පෙනේ. මාළුවන්ගේ වර්ණ හොඳට පේන්න ගන්න. ආයත වෙනම පෙළේ ගියමු. අපිරිසුදු බොර ජලය පාරාන්දය. අපිරිසුදු බොර ජලය කියන්නේ ළමයි පාරාන්දයි. යාන්තම් ආලෝකේනෝ. නමුත් ඒක ඇතුළේ ඉන්න කට්ටිය පැහැදිලිව පේන්නේ. අපිරිසුදු බොර ජලය පාරාන්ද වේ. මේ නිසා මාළුවන් නොපෙනේ. පැහැදිලිව නොපෙනේ. මොකෙක් හරි ඉන්නෝ වගේ පේනවා නමුත් පැහැදිලිව පේන්නේ නැහැ. පැහැදිලිව නොපෙනේ. ඊළඟ බලමු මීදුම රහිත දවසක අවට පරිසරයේ ඇද්දේ හොඳින් පැහැදිලිව පේන නම් මීදුම සහිත අවස්ථාවකදී අපට පැහැදිලිව නොපෙනේ. පමණක් කඳු යායවල් නැත්නම් ඈත එන වාහන මීදුම තියෙනවා නම් පේන්නේ නැහැ. මීදුම නැත් දවසට බොහොම ලස්සනට ඈත පේනවා. මේක පැහැදිලි කරන්නයි තියෙන්නේ. හරිද? ඔන්න එන පළවෙනි වාක්‍යය. මීදුම රහිත වායු ගෝලය ඔයා ලියලා නැත්නම් ලියා ගන්න ඕන. මීදුම රහිත මීදුම නැති වායු ගෝලය. මීදුම රහිත වායු ගෝලය පාරදෘශ්‍ය වේ. මීදුම නැත්තම් වායු ගෝලයේ පාරදෘශ්‍යයි. හරිද? මේ නිසා හොඳින් ඈත පෙනේ. මීදුම නැති දවසට ගොඩාක් ඈත කඳු යාව ලස්සනට පේනවා. හොඳින් ඈත පෙනේ. පාරක් වුණත් හොඳට ඈතට යනකම් පේනවා. ඊළඟ වෙන පෙළේ මීදුම සහිත වායු ගෝලය. දැන් එදාට මීදුම තියෙන දවසක්. හරිද? මීදුම සහිත වායු ගෝලය. පාරභාෂකය. මීදුම සහිත වායු ගෝලය හරියට අර බොර සහිත ජලය වගේ පාරභාෂකය. පාරභාෂකය. මේ නිසා ඈත නොපෙනේ. එවැනි වාතය තුලින් මීදුම සහිත වාතය තුලින් ඈත නොපෙනේ. වාහන පවා ප්‍රපාතවලට පෙරලිල යනවා. වංගුව පේන්නේ එන වාහනේ පේන්නේ නේද? පාරභාෂක නිසා ඈත නොපෙනේ. ඊළඟ බලන්න සූර්යාගේ දීප්ත වස්තුවක් වන අතර චන්ද්‍රයා දීප්ත වස්තුවක් නොවේ. සූර්යා ගැන ලියමු චන්ද්‍රයා ගැන ලියමු. සූර්යා ගැන මොකද්ද ලියන්නේ? සූර්යා තමා විසින්ම ආලෝකය නිකුත් කරයි. සූර්යා තමා විසින්ම ආලෝකය නිකුත් කරයි. සූර්යා කියන්නේ තමා විසින්ම ආලෝකය නිකුත් කරන කෙනෙක්. මේ නිසා එය දීප්ත වස්තුවකි. සූර්යා කියන්නේ දීප්ත වස්තුවක්. ආයත් වෙනම් පේලියක නමුත් චන්ද්‍රයා අපට පෙනෙන්නේ කාගේ ආලෝකය නිසාද? චන්ද්‍රයා අපට පෙනෙන්නේ සූර්යාගේ ආලෝකය නිසාය. මේ නිසා චන්ද්‍රයා අදීප්ත වස්තුවකි. චන්ද්‍රයා කියන්නේ අදීප්ත වස්තුවක්. ඔන්න අපි මේ නිබන්ධනය ඉවර කරා. අපි ආලෝකයේ සම්බන්ධ පාඩම ඉවර කරපු නිසා ඊළඟ දැන්
පහුගිය දවසේ දීපු නිබන්ධනයටත් එනවා. ඒ මෙන්න මේ නිබන්ධන. මෙන්න මේක. හරිද? ඉතින් අපිට තියෙන ඊළඟ දවසේ ධ්වනිය පාඩම් පටන් ගන්න. ධ්වනිය පාඩම් පටන් ගන්න. ශබ්දයේ පාඩම් පටන් ගන්න අපිට ඊළඟ දවසේ තියෙන්නේ. ශබ්දය හා ඇසීම. හරි. එහෙනම් මම ඊළඟ නිබන්ධනේ පටන් ගන්නවා. මෙන්න මේක. ඊළඟ පටන් ගන්නවා. පන්තිය ඉවර වෙන්නේ මොකද දැන් හදිසිය පන්ති ඉවර වෙන්නේ 8ට ඕනනම් 9 වෙනකම් කරන්න පුළුවන් මොකෝ කියන්නේ 9 වෙනකම් කරමුද අපි ඔන්න මෙන්න මේක බලන්න ඔන්න මම පළවෙනි ප්‍රශ්නේ කියන ටක් ටක් ගන්න බලන්න තමාලිට ඇගේ නිවසේ ඉදිරිපස හා කාමරවල ජනේලවල වීදුරු යොදා ඇති බවත් නාන කාමරයේ ආලෝකය ලබා ගැනීම සඳහා මල් වීදුරුද ගබඩා කාමරයේ ජනේලයට ලෑලිද යොදා ඇති බව දක්නට ලැබුණි. ඉදිරිපස කාමරවලට මොනවද දාලා තියෙන්නේ? ඔව් වීදුරු යොදා ඇති බවත්. ඒ කියන්නේ ප්ලේන් වීදුරු දාලා විවිධ පේන ඒවා කාමරවලට දාලා තියෙන්නේ. නාන කාමරේ මොකක්ද දාලා තියෙන්නේ? මල් වීදුරු වන්නේ. ගබඩා කාමරේ දාලා තියෙන්නේ ලෑලි දොරක් නේ ගබඩා කාමරේ ජනේලය සඳහා ලෑලිද යොදා ඇති බව පෙනේ. මෙහි නාන කාමරේ මල් වීදුරු දමා තිබීමට හේතුව කුමක්ද? හරිද? නාන කාමරේට මල් වීදුරු දාන්න හේතුව තමයි ඒක ඇතුළ පේන්න බෑ. හැබැයි ආලෝකය ගන්න ඕන. එහෙමනම් මොකද කියන්නේ? මල් වීදුරු දාන්නේ එය පාරභාෂක ද්‍රව්‍යයකි. ඔයාලා ලියන්නේ එහෙම ඉස්සෙල්ලා. මල් වීදුරු පාරභාෂක ද්‍රව්‍යයකි. මල් වීදුරු තුලින් ආලෝකය ගමන් කරන නමුත් විනිවිද පෙනීමක් සිදු නොවේ. මොකද වෙන්නේ නැත්තේ? විනිවිද පේන්නේ නැහැ. ආලෝකය ගමන් කරන නමුත් විනිවිද පෙනීමක් සිදු නොවේ. මේ නිසා නාන කාමරයට මල් වීදුරු යොදයි. විනිවිද පේන්නේ හැබැයි ආලෝකය ඕන කාමරයට නේද? ගබඩා කාමරේ ජනෙල් වලට ලෑලි ගසා තිබුණේ ඇයි? ගබඩා කාමරේ ඇති ද්‍රව්‍ය පිටතට නොපෙනෙන ලෙස නේද? ගබඩා කාමරයේ ඇති ද්‍රව්‍ය පිටට නොපෙනෙන ලෙස ආරක්ෂාව සඳහා ලෑලි යොදා ඇත. ශක්තිමත් වෙන්නේ නැත්නම් ගබඩා කාමරේ බින්දගෙන ගියේ. බල්ටි කරන් යන්නේ මිනිස්සු. නේ? ගබඩා කාමරයට තුල පිටතට නොපෙනෙන ලෙස. හරිද? ගබඩා කාමරය තුල පිටතට නොපෙනෙන ලෙස. ශක්තිමත් වීම සඳහා ලෑලි යොදා ඇත. ඊළඟ ප්‍රශ්නය අනුව ද්‍රව්‍ය තුලින් ආලෝකය ගමන් කිරීමේ ගුණය අනුව ද්‍රව්‍ය බෙදෙන කාණ්ඩ තුන. මොනවාද කාණ්ඩ තුන? ආලෝකය ගමන් කිරීමේ හැකියාව මත
පාරදෘශ්‍ය පාරභාෂක පාරාන්ද මොනයි පාරදෘශ්‍ය පාරභාෂක පාරාන්ද එම කාණ්ඩ තුනට ඉහළ සඳහන් නොවන උදාහරණ එකක් බැගින් ලියන්න. පාරදෘශ්‍ය ද්‍රව්‍යයක් අපි ලියමු පොලිතීන් අවර්ණ පොලිතීන්. වාතය ජලය පාරදෘශ්‍යයි. පාරභාෂක මොනවාද? වෙසක් කොළ තෙල් කඩදාසි පාරභාෂකයි. පාරාන්ද බිත්තිය කළු කඩදාසිය ඝන රෙදි පාරභාෂක පාරාන්දයි. ඔබේ නිවසේ තබා ඇති සුළුතල් මසුන් ඇති කරන මාළු ටැංකියේ ඉදිරිපස මූණට වීදුරු දමා ඇත්තේ ඇයි? එය පාරදෘශ්‍ය ද්‍රව්‍යයන් නිසා ඇතුළත සිටින මසුන් මාළුන් හොඳින් නිරීක්ෂණයට. වීදුරු පාරදෘශ්‍ය ද්‍රව්‍යයක් නිසා. ඒ තුලින් මාළුන් හොඳින් දැකගත හැක. මත්ස්‍යයින් හොඳින් දැකගත හැක. පාරදෘශ්‍ය ද්‍රව්‍යයන් නිසා. සිම්පල් B කොටස බලන්න ආලෝකයේ ප්‍රයෝජනයක් මෙතන chart එක තියෙනවා නේද? එක පෙනීම ලබා දීම මතකයිද? ආලෝකයේ ප්‍රයෝජනය. දෙක ප්‍රභා සංශ්ලේෂණයේ තියෙන කැපිටල් එකේ ඉස්තරක් තියෙනවා. ශාක ආහාර නිෂ්පාදනය. ඒ ප්‍රභා සංශ්ලේෂණය. ඒ කියන්නේ ශාක ආහාර නිෂ්පාදනය. උත්සව වර්ණවත් කිරීමට අපි B මොකද ලියන්නේ? උත්සව ප්‍රදීපනය නේද? වෙසක් උත්සවයේදී ප්‍රදීපනය. උත්සව වර්ණවත් කිරීම. වෛද්‍ය ශාස්ත්‍රය ප්‍රකාශ තන්තු වරා sannivedana කටයුතු වලට C කියන්නේ sannivedana කටයුතු. ප්‍රදීපාගාරවල D කියන්නේ මොකද? ප්‍රදීපාගාර සංඥා නිකුත් කිරීම. වෛද්‍ය ශාස්ත්‍රයේදී ආලෝකයේ ප්‍රයෝජන ගන්න ආකාරයක් කියන්නේ. වෛද්‍ය ශාස්ත්‍රයේදී ආලෝකයේ ප්‍රයෝජන ගන්න ආකාරයන් එක එන්ඩෝස්කෝප් උපකරණය සඳහා. හරිද? ඊළඟට ශල්‍යාගාරවල ප්‍රබල ආලෝක පහන්. ශල්‍යාගාරවල ඔපරේෂන් තියටර් එකේ ප්‍රබල ආලෝක පහන් කට්ටල භාවිතාව කරයි. ඊළඟ කහනවා විනෝදාස්වාදයේ ලබා ගැනීමට ආලෝක ප්‍රයෝජනවත් වන අවස්ථා දෙකක් අපි දැන් කියාපුවා මේනේ. විනෝදාස්වාදයේ සැනකෙලි සඳහා ඊළඟට මොනවාද? සංගීත සංදර්ශන වේදිකාව සඳහා කුඩා ළමයින්ගේ ක්‍රීඩා භාණ්ඩ. අතීතයේදී මිනිසා ආලෝකය ලබාගත් ස්වභාවික වස්තු මොනවාද? අතීතයේදී මිනිසා ආලෝකය ලබාගත් ස්වභාවික වස්තු සූර්යානි අතීතයේදී ආලෝකය ලබාගත් ස්වභාවික වස්තු ස්වභාවිකව සූර්යයා. එතකොට මම අදට මෙතනින් නවත්තනවා. එතකොට ඒකේ තව තියෙනවා 6 ප්‍රශ්න තියෙනවා. 5 ප්‍රශ්න තියෙනවා. 6 තියෙනවා ලොකු ලස්සන ප්‍රහේලිකාවක් මේ තියෙන්නේ. ඔබ ප්‍රහේලිකාවත් සම්පූර්ණ කළා තියන්නේ ටියුට් එක ගත්තට ටියුට් එක අරගෙන ප්‍රහේලිකාව සම්පූර්ණ කළා තියන්නේ. අපි ඊළඟ දවසේ ඒ ටිකත් කළා ධ්වනිය පාඩම පටන් ගන්නවා. හරිද? ධ්වනිය නිපදවන පාඩම පටන් ගන්නවා. හරි? එතකොට අපි ඊළඟ දවසේ ඉතින් බලමු. එහෙනම් ඔබට සුබ රාත්‍රියක්. පරිස්සමින් ඉන්න.